අයිබෝවන් දැන් අපි ඇවිල්ලා ඉන්නේ adverbial clauses වල අන්තිම පාඩමට. අද අපි ඉගෙන ගන්නේ conditional clauses ගැන. ඒ කියන්නේ යම් කොන්දේසියක් කොහොමද අපි තව අදහසකට එකතු කරන්නේ කියලා තමයි අද ඉගෙන ගන්නේ. මම මේක අන්තිමට කරන්නත් හේතුව මේක ටිකක් දිග පාඩමක් අනිත් ඒවාට වඩා. මොකද condition කියන එක ඇත්තටම අපිට 3 විදිහකට නැතහොත් 4 විදිහකට වුණත් කියන්න පුළුවන්. මොකද කොන්දේසියක් කියන්නේ යම් දෙයක් මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන අර්ථයෙන් අපිට ඒක කාලවකවානු අනුව අතීතය ගැනත් කියන්න පුළුවන්, වෙන්න බැරි දෙයක් ගැන, දැන් පරක්කු වැඩි දෙයක් ගැන, අනාගතය ගැන කියන්න පුළුවන්, මෙහෙම වුණොත් අරහම වෙයි කියලා, වර්තමාන ගැනත් කියන්න පුළුවන්. මේක කරොත් මෙහෙම වෙනවා කියලා. ඉතින් conditional clauses ඉගෙන ගන්නකොට අපි සාමාන්‍යයෙන් ප්‍රභේද 4කට ඉගෙන ගන්නේ. ගොඩක් විට 3කට. හැබැයි මං 4ක් කරොත් zero conditional කියලා ඒක ලේසි වෙයි. එහෙමත් උගන්නන ක්‍රමයක් තියෙනවා. ඉතින් මම conditional clauses උගන්නන්නම් 4 ප්‍රභේදයක් අනුව. එකක් zero conditional, දෙවැනි එක first conditional, second conditional හා third conditional. අද දෙකක් උගන්නනවා දිගහින්දා, එන සැරේ තව දෙකක් උගන්නනවා. conditional clauses අපි පටන් ගන්න වචනේ සාමාන්‍යයෙන් if කියන වචනේ. උනොත්, මෙහෙම උනොත් කියන වචනේ. සමහර වෙලාවට ඒකට unless කියන වචනේත් භාවිතා කරන්න පුළුවන්. මම උගන්වන්නම් unless එන විදිහ. if not කියන එක වෙනුවට unless දාන්නත් පුළුවන්. දැන් මොකක්ද conditional clauses කියන්නේ? මම ඉස්සෙල්ලා zero conditional කියන එකෙන් පටන් ගන්නම්. zero conditional කියන්නේ වර්තමානයේ වෙන දෙයක්. ගොඩක් විට habitually සත්‍යයක් වශයෙන් වෙන දෙයක් මෙහෙම අපිට ලියන්න පුළුවන්. මේක බලන්න. if ice melts, ice දිය වුණොත් if ice melts, it becomes water. ice දිය වුණොත් එය වතුර බවට පත් වෙනවා. ඒකයි මම කිව්වේ present simple ගොඩක් විට අර සදාතනික සත්‍ය කියලා කියනවනේ ඒ tense එකෙන් කියන්නේ. එහෙමම තමයි මේ අදහස් දෙක එකතු කරාම ice melt වුණොත් වතුර හැදෙනවා. එතකොට if ice melts කියන එක තමයි conditional clause එක. මෙතන clauses දෙකේම එන්නේ present simple, දෙවැනි එකෙත් එන්නේ present simple ම තමයි. දෙකම present simple. මෙහෙම කියමු. if you open this window, rain comes in. if you open this window, rain comes in. පුරුද්දක් වශයෙන් මේ ජනේලය ඇරියොත් වැස්ස ඇතුළට එනවා. if you study hard, you succeed. if you study hard, you succeed. ඔබ හොඳින් පාඩම් කරොත් ඔබ සාර්ථක වෙනවා. දෙකම present simple, සදාතනික සත්‍යයක් වගේ දෙයක්. clauses දෙකේම present simple, කොන්දේසිය if වලින් පටන් ගන්නෙ. දැන් මම ඔබට තව වචනයක් කිව්වා. unless කියන වචනේ. ඒකම තමයි ගොඩක් විට if එකට do not දැම්මොත් unless එකෙන් කියන්න පුළුවන්. if you do not study, you fail. if you do not study, you fail. ඔබ සාර්ථක වෙන්නේ නැහැ. ඔබ අසාර්ථක වෙනවා පාඩම් නොකළොත්. මේක ෆියුචර් එකකින් කියන්න පුළුවන්. මම දැන් මේක පෙන්නන්නේ present simple හින්දා සදාතනික සත්‍යයක් වගේ කියන්න පුළුවන් නේ.
පාඩම් නොකරන අය ෆේල් වෙනවා. සත්‍යයක් වගේ. පාඩම් නොකරන අය ෆේල් වෙනවා. If you do not study, you fail. දැන් do not study කියන එක unless දාලා කියන්න පුළුවන් not එක එතකොට අයින් වෙනවා. දැන් වෙන දේ බලන්න. unless භාවිතා කරන්නේ මෙහෙමයි. Unless you study, do not එක අයින් කරනවා. Unless you study, you fail. If you do not study, you fail. ඒකම තමයි unless you study, you fail. Unless දැම්මහම අර do not කියන කෑල්ල negative කෑල්ල අයින් කරන්න. තව උදාහරණයක් බලමු මේක පැහැදිලි වෙන්න. Unless you come, I am sad. ඒකම තමයි if you do not come, I am sad. If you do not come, I am sad. Unless you come, I am sad. මේක දැනගන්න එක වැදගත් හින්දා මම තව එකක් දාන්නම්. මේවා මම දාන්න නැතුව ඉන්නම් මොකද සමහර වෙලාවට වෙන කන්ඩිෂනල්ස් වලින් කියන එක ලේසි. අපි සදාතනික සත්‍ය විතරක් ගමු. හිතන්න මේ වගේ අදහසක් සදාතනික සත්‍යයක්. If this door remains closed, you are safe. මේ දොර වැහිලා තියෙන තාක්කල් ඔබට කිසිම තර්ජනයක් නැහැ. මේ දොර වැහිලා තියෙන තාක්කල් ඔබට තර්ජනයක් නැහැ. මේක අපි not එකක් දාලා කියමු. If this door is not open. මට මේකම කියන්න පුළුවන්. If this door is not open, you are safe. මේ දොර ඇරිලා නැත්නම් ඔයා තාම සුරක්ෂිතව ඉන්නවා. මේකම unless එකකින් කියමු මම තුන් විදිහකට පෙන්නනවා. Unless this door is open, you are safe. මේ දොර ඇරිලා නැති තාක්කල් ඔබ සුරක්ෂිතව ඉන්නවා. මං තුන් විදිහකටම පෙන්නුවා. මේක පොඩ්ඩක් හිමිහිට ආයෙ බලා ගන්න. present simple හින්දා සදාතනික සත්‍යයක් කියන සංකල්පය මං ගත්තේ. නැත්නම් අර මං ඉස්සෙල්ලා දාන්න ගියේවා වෙන clauses වලින් ඊට වඩා හොඳට කියන්න පුළුවන්. හරි. මේකට උදාහරණයකට මම Zen කතාවක් කියවන්නම්. මේ Zen කතාව දැන් adverbial clauses දිගටම මම ගොඩක් විට කරේ Zen කතා එක්ක. මේ Zen කතාවේ නම empty your cup. දැන් අහන් ඉන්න. Nan-in, a Japanese master during the Meiji era, received a university professor who came to inquire about Zen. Nan-in කියන Japanese Zen master දවසක් ඔහුගේ ගෙදරට ආව විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ආවේ ඔහුගෙන් අහන්න Zen ගැන. The professor spoke a lot about Zen and how much he knew about it. මේ මහාචාර්යවරයා ගොඩක් Zen ගැන කතා කරා පෙන්වන්න ඔහු කොච්චර Zen ගැන දැනන් හිටියද කියලා.
Nan In served tea. He poured his visitor's cup full and then kept on pouring. The professor watched the overflow until he could no longer restrain himself. It is overfull. No more will go in. Like this cup, Nanin said, you are full of your own opinions and speculations. How can I show you Zen unless you first empty your cup? එතකොට නැන්නින් තේ දීලා විසිටගේ ආගන්තුකයාගේ කෝප්පේ තේ වලින් පුරවලා නවත්තන්න නැතුව පුරවගෙන ගියා. එතකොට ප්‍රොෆෙසර් බලන් හිටියා මෙහෙම තේ පෙරෙනවා කෝප්පේ වටේ. ඔහුට තව දුරටත් බලන් ඉන්න බැරි වෙනකන් ඊට පස්සේ ඔහු කෑ ගැහුවා ඔක පිරිලා වැඩි තව යන්න බෑ කෝප්පේ ඇතුළට. එතකොට නැන්නින් කිව්වා මේ කෝප්පේ වගේ ඔයාගේම අදහස් වලින් පිරීලා ඉන්නේ. ඔයාම හිතන දේ වලින් පිරීලා ඉන්නේ. මම කොහොමද ඔයාට Zen උගන්වන්නේ? ඔයාගේ කෝප්පේ මුලින් හිස් කළේ නැත්නම්. How can I show you Zen unless you first empty your cup? Unless you if you do not empty your cup, how can I show you Zen? Unless you empty your cup, how can I show you Zen? දෙකම present simple එකෙන් how can I show you Zen කියන එක modal verb එකක් හින්දා future වල කියලාත් ගන්න පුළුවන් because can සහ should ඒව ගොඩක් විට future වලටත් යන්නේ. දැන් ඔය දෙවැනි එක future වෙන එක අපි ඒක ගැන කියනකොට first conditional කියලා කියන්නේ. So දැන් මම ඇත්තට මෙතන transition එකක් වගේ ගන්න අර්ථය future උනහම මං ඉස්සෙල්ලා දැම්මනේ if you come I am happy සාමාන්‍යයෙන් වෙන එකක් කියලා. දැන් මොකක් හරි ඇත්ත ඉවෙන්ට් එකක් යම් අවස්ථාවකට ඔබ එනවා නම් මම සන්තෝෂ වෙයි කියන්නත් පුළුවන්. ඒකයි අර සදාතනික සත්‍යවලට present තියලා ගොඩක් විට naturally අපිට කියවෙන්නේ ඔබ මෙහෙම කරොත් මෙහෙම වෙයි කියලා ගොඩක් විට ස්වභාවයෙන්ම අපිට කියවෙන්නේ future tense. හරි? future tense ගොඩක් අය zero conditional කියන එක වැඩි කතා කරන්නේත් නැහැ. මොකෝ ඒක අර සදාතනික සත්‍ය කියන දෙයට අයත් හින්දා ගොඩක් අය first conditional එක තමයි සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම භාවිතා කරන්නේ. ඔබ ආවොත් මම සතුටු වෙනවා. දෙවැනි එක future හින්දා. දැන් මගේ කතාවෙත් අර present කියන හැඟීම ආවට how can I show you Zen? Unless you empty your cup can කියන එක ගොඩක් විට අයිති වෙන්නේ future tense එකට. If you empty your cup, I can show you Zen. Future. I will show you Zen කිව්වත් හරි. future tense එක. එතකොට first conditional එක ගොඩක් වෙලාවට first clause එක main clause present simple වලින් තමයි conditional clause එක එන්නේ. If you empty your cup. ඒ කියන්නේ subordinate clause එක conditional clause එක if you empty your cup main clause එක future simple. main clause එක future simple. එතකොට මම අර present කියපු ගොඩක් දේවල් සදාතනික හැමතිස්සෙම වෙන්නේ නැත්නම් ලේසියෙන්ම future දාන්න පුළුවන්. If you open this window rain will come in. ස්වභාවයෙන් මට කියන්න හිතෙන්නේ ඒකයි. If this window open rain comes in කියන්න පුළුවන්. කවුරු හරි ගයක් පෙන්නනකොට මෙහෙම තමයි හැමදාම වෙන්නේ මේක ඇරුණොත් වැස්ස එනවා කියලා. එක්කෝ ඒකම ඒ අදහසම if you open this window rain will come in කිව්වත් වැරදි නෑ.
දෙකම හරි. සමහර examples අපි දැන් බලමු. If you study, you will pass. මම අර ගොඩක් විට කලින් ඒවම දාන්නේ සත්‍යයක් වගේම මෙහෙම කියන්නත් පුළුවන්. If you study, you will pass. If you shout, the teacher will scold you. තරවටු කරනවා නම් කාට හරි ළමයි පන්තියේ කෑ ගහනවා නම් if you shout, the teacher will scold you. If Sunil does a TV program, many people will watch it. Sunil කියලා හිතන්න ප්‍රසිද්ධ ගුරුවරයෙක් ඉන්නවා කියලා. If Sunil does a TV program, Sunil TV program එකක් කරොත් many people will watch it. අර කොන්දේසිය කරොත් will watch. මේ ඔක්කොම යන්නේ first conditional එකට. මම first conditional එක සාහිත්‍ය වශයෙන් පෙන්වන්න poem එකක් ගත්තා. ටිකක් දිගයි. ඒ poem එක ඒකේ නම ifමයි. condition එකමයි. රඩ්යාඩ් කිප්ලින් ලියලා තියන්නේ. ඒකේ verses 4ක් විතර මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා අන්තිම line එකේ දාලා තියෙනවා future tense එකක්. ඔහු ඇත්තට ඔහුගේ පුතාට කියන්නේ පුතා කියලා කිව්වට මං හිතන්නේ ඕනේ ළමයෙක්ට ඒක වැදගත් අවවාද ගොඩක් දෙන්නේ. එයා කියන්නේ ඔයාට මෙහෙම කරන්න පුළුවන් නම් ඔබ නියම මිනිස්සෙක් වෙලා ඉඳී කියලා අන්තිම ලයින් එකේ කියනවා. මේක එච්චර මේ දාර්ශනික කවියක් නෙමෙයි. හැබැයි මට අවශ්‍ය වෙලා තිබ්බා මේ වැඩසටහන් මාලාවේ කොහොම හරි මේ if කියන poem එක උගන්වන්න. මොකද ඒකේ දෙන අවවාද සෑහෙන වැදගත්. කාට වුණත්. ඒකින්ද ටිකක් දිග වුණත් අහන් ඉන්න. poem එක දිග හින්දා මම verse එක ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් ආයෙ සිංහල එනකොට මුල ටික අමතක වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ poem එක first conditionals වලට මම දෙන example එක if කියන poem එක රඩ්යාඩ් කිප්ලින් ගැන පශ්චාත් යටත් විජිතවාදී ගොඩාක් විවේචන තියෙනවා. ඔහු කාගේ දෘෂ්ටියෙන්ද මේව ලියන්න ඇත්තේ කියලා. ඒව මේකට අදාළ නැහැ. මේ if කියන poem එක අපි දැනගන්න එක මං හිතන්නේ වැදගත්. If you can keep your head when all about you are losing theirs and blaming it on you. If you can trust yourself when all men doubt you, but make allowance for their doubting too. If you can wait and not be tired by waiting, or being lied about, don't deal in lies. Or being hated, don't give away to hating. And yet don't look too good nor talk too wise. ඔබට ඔබගේ සිහිය තබාගත හැකි නම් ඔබ වටා ඉන්න සියල්ලන්ම ඔවුන්ගේ සිහිය අවුල් කරගෙන එහි වරදද ඔබට පටවන විට ඔබට ඔබ විශ්වාස කළ හැකි නම් සියල්ලන්ම ඔබ සැක කරන විට ඔවුන්ගේ සැකයටද යම් ඉඩක් සලසා දෙමින් ඔබට ඉවසන්නට හැකි නම් ඉවසීම එපා වන්නේ නැතිව ඔබට බොරු නොකියා සිටිය හැකි නම් ඔබ ගැන බොරු ඇහුනද වෛරයට බඳුන් වෙද්දිත් වෛර නොකරන්න හැකි නම් එනමුදු වඩා හොඳ බව පෙන්වා වඩා පණ්ඩිත කතා නොකියමින් if you can dream and not make dreams your master, if you can think and not make thoughts your aim, if you can meet with triumph and disaster and treat those two impostors just the same, if you can bear to hear the truth you've spoken, twisted by knaves to make a trap for fools, or watch the things you gave your life to broken, and stoop and build them up with worn out tools. ඔබට සිහින දකින්නට හැකි නම් සිහිනයට ඔබ පාලනය කරන්නට නොදී. ඔබට සිතන්නට හැකි නම් සිතුවිල්ල ඔබේ ඉලක්කය නොකර.
ඔබට ජයග්‍රහණය හා පරාජය හමුවීමට හැකි නම් ඒ බොරුකාරයන් දෙදෙනාටම එකසේ සලකමින් ඔබට දරා ගැනීමට හැකි නම් ඔබ පැවසූ සත්‍ය චපල මිනිසුන් කරකවන හැටි මෝඩ මිනිසුන් රැවටීමට ඔබට බලා සිටීමට හැකි නම් ඔබ ජීවිතය දුන් දේ කැඩී බිඳී යනු එවිට නැවත ගොඩ නැගීමට ඒවා පරණ වුණ උපකරණ වලින් if you can make one heap of all your winnings and risk it on one turn of pitch and toss and lose and start again at your beginnings and never breathe a word about your loss. If you can force your heart and nerve and sinew to serve your turn long after they are gone, and so hold on when there is nothing in you except the will which says to them, hold on. ඔබට ඔබේ ජයග්‍රහණ සියල්ල එක පොදියක දමා එක් දෙයකට සියල්ල උකසට තැබිය හැකි නම් පෙරදී නැවත මුල සිටම පටන් ගැනීමට හැකි නම් ඔබට නැති වුණ දේ ගැන වචනයක්වත් පිට නොකර ඔබේ හදවතට නහරවලට හා පටකවලට හැකි නම් ඔබට සේවය කරන්න ඔවුන්ගේ ශක්තිය වැය වී ගොස් බොහෝ කලකට පසුව වුවද එවිට හැකිනම් තව අල්ලා සිටීමට ඔබ තුල කිසිවක් නැති විට ඔබගේ ධෛර්යය හැරෙන්නට ඔවුන්ට කියන අල්ලා සිටින මෙන් If you can talk with crowds and keep your virtue or walk with kings nor lose the common touch if neither foes nor loving friends can hurt you if all men count with you but none too much if you can fill the unforgiving minute with 60 seconds worth of distance run, yours is the earth and everything that's in it, and which is more, you'll be a man, my son. ඔබට මිනිසුන් සමග කතා කොට ඔබේ ගුණය නොවෙනස්ව තබාගත හැකි නම් රජවරුන් සමග ගමන් කොට පොදු ජනයාගෙන් ඈත් නොවී සිටීමට හැකි නම් ඔබගේ සතුරාට මෙන් ආදරණීය මිතුරාටද ඔබට රිදවීමට නොහැකි නම් හැම මිනිසාම ඔබට වටින විට කිසිවෙක්වත් පමණට වඩා වටින්නේ නැතිව ඔබට නොපසු බසින විනාඩියෙන් තප්පර 60ක වටිනාකමක් ගත හැකි නම් ඔබගේ මේ මහ පොළව සහ එහි ඇති හැමදේම තවද අන් දෙයක් කුමටද ඔබ මිනිසෙකු වී සිටන ඇත මා පුත. ඊටාම ලස්සන කවියක් කියන්නේ අපි ඕන එක්කෙනෙක්ට මිනිසෙකු ගැහණියෙකු එතන මං හිතන්නේ එච්චර වැදගත් නෑ. ඒ අවවාද ටික ගොඩක් හොඳයි. ඔබ හිමිහිට එක කියවලා බලන්න ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන් නම් ශබ්ද නගලා සිංහල එක බලන්න. If you can walk with kings but not lose the common touch. ඔබ රජවරු එක්ක ඔබේ සාමාන්‍ය වචනය ඉතා ඉහළ මට්ටමක වුණත් කවදාක්වත් සාමාන්‍ය පුද්ගලයන් එක්ක තියෙන සම්බන්ධය නැති නොකරන්න. ඔබ යම් දෙයක් ජීවිතයේ ආස නම් සියලු දේම ඒකට කැප කරන්න බය වෙන්න එපා. අන්න ඒ වගේ අපි හැමෝටම ජීවිතය පිළිබඳ යම් දැක්මක් යම් ශක්තියක් අවශ්‍ය නම් මේ if කියන පොයම් එකේ සෑහෙන ගොඩක් එහෙම අවවාද කැටි වෙලා තියෙන මං හිතන්නේ ඒක අපි හැමෝම මේක පොඩ්ඩක් කියවලා දැනගත්තට කමක් නැහැ. You'll be a man කියන එක ඉස්සර කාලේ ලියපු ගොඩක් කවිවල මනුෂ්‍ය හි පිරිමේක කියන අර්ථයෙන් තමයි ලියුනේ. ඒක ඒ භාෂාව තුළටම ගිය දෙයක්. මම කියන්නේ ඒක මිනිසෙක් ගැහණියෙක්. ඒක ගැටලුවක් නැහැ ඕනෙම කාන්තාවකට යම් ශක්තියක් අවශ්‍ය නම් මේකේ තියෙන දේ ගොඩක් වටිනවා. ඒක මගේ දෘෂ්ටි කෝණයෙන් ඒක ගැහණියෙක්ද මිනිහෙක්ද කියන එක වැදගත් නෑ. භාෂාවේ ගොඩක් පිට මම ඊළඟට කියවන පොයම්සුත් පරණ කවි ගොඩක් he කියන ප්‍රොනවුන් එක තමයි භාවිතා කරේ. දැන් වර්තමානයේ වෙනස්. she කියන එක ඉතා පැහැදිලිව භාවිතා වෙනවා. නැත්නම් he she දෙකටම අයත් they කියන එක භාවිතා වෙනවා. they plural තමයි. හැබැයි she he කියන එක
ඔබට භාවිතා කරන්න අවශ්‍ය නැත්නම් he stroke she කියලා දාන්නත් පුළුවන්. නැත්නම් දෙකම අයින් කරලා they දාන්නත් පුළුවන් singular උනත්. ඒ අර්ථයෙන් මම මේක ගැහණු මිනිස්සු කියන දෙක අතර වෙනසක් නොකරනවා කියන අර්ථයෙන් they කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක වෙන grammar point එකක්. එතකොට අද අපි ඉගෙන ගත්තේ conditional clause එකේ මුල් දෙක. ගොඩක් විට zero conditional කියන එක එච්චර කතා වෙන්නේත් නැහැ. මොකද සදාතනික සත්‍ය කියනව ඊටා සීමා සහිත හින්දා මේ first conditional එක තමයි අපි සහජයෙන්ම පාවිච්චි කරන්නේ. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. වැස්සොත් ගඟ පිරෙයි. සිංහලෙන් උනත් වැස්සොත් ගඟ පිරෙයි. වැස්සොත් කුඹුරු යට වෙයි. ඒ අර්ථය ඉංග්‍රීසි වලින් present simple දාන්නත් පුළුවන්. naturally කියවෙන්නේ present simple, future simple. If it rains, the river will overflow. කියන්නත් පුළුවන්. If it rains, the river overflows කියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් වෙන දෙයක් හින්දා. ඒ අවස්ථාවේ දෙකම කමක් නැහැ. සදාතනික සත්‍යයක් හින්දා දැන් ඔබ මේක දන්න හින්දා if it rains, the river overflows කියන්නත් පුළුවන්. If it rains tomorrow, that river will overflow. හෙට වැස්සොත් අන්න අර ගඟ ගලයි කියලා ස්පෙસિෆිකලි යම් අවස්ථාවක් කියන්නත් පුළුවන් present simple සහ future simple වලින්. එතකොට අද අපි ඉගෙන ගත්තේ zero conditional සහ first conditional එක. අපි ඊළඟ සැරේ second සහ third ඉගෙන ගමු. බොහොම ස්තුතියි.